මල්ලි හම්බ වෙලා දවස් 7කින් වගේ යන්න ඇති. ඒ සල්ලි හොයන්න මේ අන්තිමේ මම කරන දෙයක් නෑ. උප්පිට පොඩා. ඒ මම ඩිස්ට්‍රික්ට් සයිලන්ට් කරේකුවල මිනිස්සු තේරෙන්නේ නෑ. මිනිස්සු ගණන් ගත්තේ නෑ. මම අද වගේ මතකෙන් කඩ කැපිල් ගාවට ගිහිල්ලා හොඳට පඩිපිරේ මතු ටිකක් දීලා ඉදාගත්තු අවස්ථාවක් කරා. අපේ යාළුවෙක් කෑම එක කාලා අරගෙන ආවට පස්සේ ඒ ප්ලේට් එක හොදන්න කිව්වම අරගෙන ගිහිල්ලා ඒකට රුපියල් 5ක් දීලා අඩුවක් කාලා නිදාගත්තු අවස්ථා තියෙනවා. මම ඔය වගේ දෙකක් අහවි කියලා. මොකද මම ආස්ටි කරා යාළුවෙක් විදියට සමහර වෙලාවට එයා තමයි බස් ටිකට් එක ගන්න. ප්‍රති බෑග් විතර ඇතුළේ කොරඩර් කිසි දෙයක් නෙමෙයි. මම බෑග් එකත් අරගෙන බස් එකේ ගිහිල්ලා බහලා ආයෙත් ගිහිල්ලා බලාගෙන ඉන්න ළමයි ඉන්නකම් ඔෆිස් එකට කිසිම ළමයි නෑ. සුන්දරසක්ක ඔයාලා හැමෝටම ඉතින් ඔයාලා හැමෝම ඉතාලම සාදරයෙන් පිළිගන්න අපේ YouTube channel Legends එකේ වෙත. ලංකාවේ ලෙජෙන්ඩරි සාර්ථකත්වයේ ජීවිත කතාව හොයාගෙන ගමනේ අද අපි තවත් එක් නවතම් ප්‍රදේශයකට ඇවිල්ලා. අපි අද ඇවිල්ලා කඩවත ප්‍රදේශයට. ඉතින් අපි කඩවතට ආවේ ලංකාවේ ඉන්න සාර්ථක ගුරුවරයෙකුගේ ජීවිත කතාව ඔයාලට උගන්වන්න. මම ඔයගොල්ලෝ මෙහෙම හිතීමක් කරා. Magic No Logic කිව්වම මතකයෙන් නමක් තියෙනවා. තව වෙනකට කිව්වොත් කොළඹ ගම්පහ වැඩි සිසුන් පිරිසකට ලොජික් උගන්වන ගුරුවරයා. එහෙම කිව්වම හැමෝගේ මතකයෙන් නමක් තමයි සමීර එදිරිසිංහ. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ඒ සමීර එදිරිසිංහ ගුරුවරයාගේ සාර්ථකත්වයේ ජීවිත කතාව ඔයාලත් එක්ක බෙදා ගන්න. සමීර එදිරිසිංහ අද ලංකාවම ගන්න නමක් වුණාට ඔහු අවුරුදු 20 දී මාතලේ ඉඳන් කොළඹට රෙදි බෑග්යක් විතරක් අරන් ආපු තරුණයෙක් තමයි අද මේ තත්ත්වයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒක නිසා ඔහුගේ ජීවිත කතාවෙන් ඔයාලගේ ජීවිතය ගන්න ලොකු දෙයක් තියෙන්න පුළුවන්. ඒකින්ද අපි ආරාධනා කරනවා මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න කියලා. ඉතින් මම වැඩි කතා නැතුව ඔහුගේ ජීවිත කතාව ඔහුගෙන් අහගමු. අයවන් සර්. අයවන්. ඉතින් සර් කොහොමද යන්නේ ජීවිතේ? මේ දවස්වල දැන් ඔය COVID-19 එකකින් අපිට ක්ලාසස් කරන්න බැරි නිසා අපි ගෙදර ඉඳන් මේ ළමයින්ට ප්‍රෝග්‍රෑම් වලදී කරන ඒ වගේම කාර්ය වලදී කරනවා මේ විශාල කිසිස් අපි ඔන්ලයින් තාක්ෂණික ක්ලාස් කරගෙන යනවා. ඒක තමයි මම කරන්නේ මූලිකත්වයේදී. සමීර එදිරිසිංහ කියන්නේ ගොඩක් පොඩි තැනකින් ජීවිතේ පටන් අරන් අද කොට සාර්ථක වෙලා ඉන්න චරිතයක්. ඉතින් ඒ චරිතයෙන් අපිට ගන්න ලොකු දේවල් ටිකක් තියෙනවා. ඒකින්දම අපි කතාව මේ වගේ පොඩි ප්‍රශ්න දෙකකින් පටන් ගමු. සර් සම්පූර්ණ නම මොකක්ද? සමීර ප්‍රියංකර එදිරිසිංහ. සර් උපන් ගම්පහ මාතර දිස්ත්‍රික්කයේ කිරින්ද කුරුල්ලැල කියන ග්‍රාමයේ තමයි ඉන්නේ. සර් ඉස්කෝලේ ගමේ ඉස්කෝලේ කිරින්ද කුරුල්ලැල මුලින්ම කනිෂ්ඨ විද්‍යාලය පස්සේ මධ්‍ය මහා විද්‍යාලය. සර්ගේ ළමා කාලේ ගැන පොඩ්ඩක් මතක් කරමු. ළමා කාලේ ගත්තට පස්සේ දැන් මේ පොඩ්ඩක් ගැමි පරිසරයක් තියෙන ලස්සන ගමක් අපේ ගම. මම තමයි පවුලේ වැඩිම තා. මට නංගි මල්ලි තමයි පවුලේ. අම්මේ තාත්තයි. අම්මා අතර බියුඩයක් කරේ නම් ගෙදර හිටියේ. තාත්තා ගොවිතැන් කරේ. ඉතින් මුලින්ම ලොකු දුෂ්කරතා තිබුණේ නැහැ මුල්ම කාලේ. ඉතින් සතුටින් අපි කාලය ගත කරා. ඉතින් අම්මා තමයි අපි හැම වෙලේම මේ ඉගෙන ගන්න අපි යොමු කරේ දහම් පාසලට ඊළඟට ඉස්කෝලේ තරඟවලට එන්න. ඉතින් අධ්‍යාපනයේ තියෙන වටිනාකමක් නේ කියලා දීලා හැම දෙයකම අල්ලු කරේ අම්මා තමයි. මොකද මම ඉගෙනගෙන තිබුණා තාත්තට වඩා. තාත්තන මම තුනවතර විතර ඉස්කෝලේ ඉඳන් ගියා. ඉතින් කොහොම කාලයක් යනකොට ඇත්තටම මම 7 වසරේ කියන්නේ 2000 වසරේ මම හතේදී ඒකට මගේ අම්මා ඒක ඉතින් මගේ ළමා කාලේ මට ටිකක් ඉතින් දරා ගන්න බැරි වෙච්ච සිදුවීමක්. අම්මා නැතුවට මම 7 වසරේ ඒකට මම මගේ නංගි 4 වසරේ මල්ලි හම්බ වෙලා දවස් 7කින් මගේ අම්මා නැති. ඉතින් ඒකත් එක්ක අපේ පවුලේ විශාල කඩාවැටීමක් වුණා. මගේ අධ්‍යාපන කටයුතු වල මුලින්ම පොඩි බාධාවක් වුණා. නමුත් තාත්තා අපිව අත්හරින්නේ නැතුව ඒ මුලින්දම අපේ විවිධ දක්ෂතා ඉස්සරහට ගෙනියන්න ඕන නිසා තාත්තා අපි වෙනුවෙන් අපේ කුඩා කාලේ ළමා කාලේ විශාල කටයුතු කරා. කියන්නේ මේ ගොවිතැන් කරේ. ගොවිතැන් වලට අමතරව සමහර වෙලාවට අපි ජීවත් කරන්න අපේ තාත්තා කරපු දෙයක් කුලී වැඩක් කරලා මම මේ තත්ත්වෙට ගියේ මගේ නංගි මල්ලි මේ තත්ත්වෙට. සර් කිව්වා සර්ගේ අම්මා සර් 7 වසරේ නැති වෙනවා කියලා. ඉතින් මේ අම්මගේ වියෝවත් එක්ක සර්ගේ අධ්‍යාපන කටයුතු කොහොමද ඉදිරියට සිද්ධ වෙන්නේ? ඊට පස්සේ මම මේ ඔලෙවල් කරා. ඔය දැන් 2004 කරේ ගොඩාක් මහන්සිල වැඩ කරේ නෑ යාළුවෝ එක්ක වෙලා ඉතින් ධර්මයේ කාලේ ඉතින් ලොකු වගකීමක් තිබුණේ නෑ. නමුත් ඔලෙවල් පාස් වෙන්න පුළුවන් කියන හැකියාවක් තිබුණා. ගොඩාක් මහන්සි වුණා. ඉතින් ඔලෙවල් ටිකක් සාමාන්‍ය විතරක් අලිවර වෙලා ඉතින් ප්‍රතිඵල එනකොට තිබුණා A3යි B4යි C2යි S1යි කාලේ සබ්ජෙක්ට්ස් 10යි. දැන් සබ්ජෙක්ට් 9යි. A3යි B4යි C2යි S1යි ඉතින් A level කරන්න පුළුවන්. සර්ගේ O level රිසල්ට් උත් එක්ක සර්ගේ ඉදිරි උසස් අධ්‍යාපන කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද?
මාත් එක්ක ඔය කාලේ යාළුවෝ ටිකක් ඉන්නේ. ගොඩක් යාළුවෝ මේ හොඳ රිසල්ට්ස් දුන්නා. ඒ 9යි, ඒ 10යි, ඒ 8යි මට තමයි අත්තම මේ යාළුවාට ටිකක් රිසල්ට්ස් එක අතරම අඩු වුණේ. ඉතින් කොහොම හරි ගොඩක් යාළුවෝ උසස් පෙළ මේ මැක්ස් වලින් තමයි කරේ. ඒ නිසා මමත් ඒ අතර මේ රැල්ලට මේ කුලකේට මම වෙලා මම උසස් පෙළ මැක්ස් වලින් කරන්න ගියා. ඉතින් ටික කාලයක් කරනකොට මට වැඩේ තේරුණා මුල්ම කාලේ. ඒකට ඉස්කෝලේ මේ ක්ලාසස් පටන් අරගෙන නැහැ. අද විලාසන යන රිසල්ට්ස් එකට කලින්. එතකොට මේ මට ටිකක් දවස් යනකොට තියෙන වැඩේ අමාරුයි. මගේ අර ඇඟේ තියෙන්නේ මැක්ස් නෙවෙයි වෙන දෙයක්. ඒ නිසා මම මේ උසස් පෙළ මැක්ස් වලින් අයිති වෙලා ආර්ට්ස් කරන්න තීරණය කරා. මේ අවස්ථාවේ මේක දේ තමයි සමාජයේ ගොඩක් අය. ඒ කියන්නේ යාළුවෝ වෙන්න පුළුවන් ඥාතීන් අසල්වාදීන් සේරම කිව්වේ කමන්නේ බේරුවත් කමන්නේ මැක්ස් කරන්න ආර්ට්ස් කරන්න එපා කියලා. හැබැයි මේ අවස්ථාවේ මගේ තාත්තා මට ආශිර්වාද කරා. මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. ඔබට පුළුවන් දේ ඔබ කරපන් ඔබට වියදම් කරන්න. අන්නේ ආශිර්වාදات එක තමයි මම නැගිට්ටේ. නැගිටලා මම උසස් පෙළ මේ විෂය තුනක් වරගෙන කලාවලින් ආර්ට්ස් වලින් උසස් පෙළ කරන්න ආවා. ඉතින් උසස් පෙළ කරන්න ආවට පස්සේ ඇත්තටම තමයි මට ලොකු මොරාල් එකක්. හොඳ රෑන්ක් එකක් ගන්න ඕන. අනිවාර්යෙන් ලංකා විශ්වවිද්‍යාලයකට යන්න ඕන. මගේ ජීවිතය වෙනස් කර ගන්න ඕන. එහෙම නැති වුණොත් මම මොනවද කරන්නේ කියන්නේ ඒ ලෙවල් මට හොඳට කරගන්න බැරි වුණොත් මම මොනවද කරන්නේ මගේ මේ ලොකු ආර්ථික සමාජ තත්ත්වයක් මට දැන් මගේ ජීවිතේ අඳුරු වෙනවා මේ මට හරියට ඒ ලෙවල් කරගන්න බැරි වුණොත් ඒ නිසා මම පළවෙනි වතාවේදී ලොකු වක්කීමක් අරගෙන පවුලේ වැඩි මලා විදිහට මම යන පාර තමයි මගේ නගින් මල්ලි දෙන්නම යන්නේ මම කරන දේ මිනිස්සු බලාගෙන ඉන්න ගම මිනිස්සු බලාගෙන ඉන්නවා ඉතින් ඒ නිසා හැම වෙලේම දුරවරුත් වගේ අම්ම ජීවත් වෙලා ඉන්න කාලේ මට කොච්චර හැම වෙලේම උදාන්නම උත්සාහ කරා ඒ නිසා අම්ම බලාගෙන නැති අම්ම නැති වුණත් ඒ නිසා ඔයා මහන්සිලා වැඩ කරන්න ඕන අක්ෂරමේ අන්න ඒකත් එක තමයි මට ලොකු ගැම්මක් මොරාල් එකක් ආවේ එතකොට ඒ කියන්නේ අර සමීර එල්සින් කියන චරිතයේ ආරම්භය සිදු වෙන්නේ මෙතන. ඇත්තට මෙතන ඒ ලෙවල් කාලේ මගේ ආර්ට්ස් වලට ඇවිල්ලා මම ඒ ලෙවල් කරන්න ගත්ත කාලේ දැන් මගේ ජීවිතේ ලක්ෂණ ඉතින් විශාල කටකිරීමක් කරා. ඒ කටකිරීම දන්නේ ඇත්තටම අපේ ගෙදර අය දන්නේ. මගේ තාත්තා දන්නේ කටකිරීම. මගේ නංගි දන්නේ වගේ මගේ නැන්දත් වගේ අය දන්නවා මම කොහොමද ඒ වල පාඩම් කරන විදිය. විශාල පාඩම් කිරීමක් කරා. මගේ ගුරුවරු දන්නවා ඉස්කෝලේ ගුරුවරු. මේ පාඩම් කරා කියලා කියන්නේ මුතුන් මේ සාමාන්‍යයෙන් වතුර බෝතල් දෙක පුරවගෙන කාමරය ඇතුළට ගියාට පස්සේ ආයිමත් එළියට ආවේ කන්න විතරයි. කන්න නාන්න විතරයි ආවේ. හැම වෙලේම හැම මිනිත්තුකම පාඩම් කරා. සමහර වෙලාවට දැන් රැයට පාඩම් කරලා ඉවර වෙලා මගේ ඩයරි එකක් තියෙනවා. මම ඩයරි එක අරගෙන ලියනවා. අද දවස් මම කොච්චර පැය ගාණක් පාඩම් කළාද? බලනකොට සමහර දවස්වල පැය 12 13 පාඩම් කරන දවස් තිබුණා. එක දවසක. කෙනෙකුට හිතන්න පුළුවන් එක දවසකට පුළුවන් මනුස්සයෙකුට පැය 14ක් පාඩම් කරලා මම අතට පාඩම් කරලා තිබුණා. ඉතින් අර ඒ ලෙවල් උන්මාදයක් කියලා එකක් හදාගන්න. ඒ ලෙවල් පිස්සුවක්. දැන් හැම වෙලේම කරේ පාඩම් කරන වැඩ කටයුතු. ඉතින් මොකද මම දක්ෂ ළමෙක් නෙවෙයි. උපදින් දක්ෂ නැහැ. ඒ නිසා ඒ තැනට එන්න කුහීනයක් හදාගෙන ඒ හීන යථාර්ථයක් කරගන්න මා විදිහට මහන්සි වුණා. ඒතර මට මතක හැමතැනම මම 3S කියලා ගහලා කුසියේ දොරට ගහලා බාත්රූම් එකේ ගහලා හැමතැනම පාඩම් කරන තැන මම මට මතකයි මම අද සතුටින් කියන ගණේ මම ආයිලන්ඩ් රෑන්ක් එකක් ගන්න මම පාසල පොතම ප්‍රතිඵලකට යනවා ඒ වගේ ස්වයං යෝජන හැමතැනම ගහගෙන අහිංසක හීනයක් හදාගෙන ඒ හීනේ වෙනුවෙන් දහසකුත් කැපකිරීම කරා නිකන් ඒ ලෙවල් උන්මාදයක් හදාගෙන තිබුණා එහෙම තමයි මගේ ඒ ලෙවල් කාලේ අවුරුද්දයි මාස 6ක් වගේ කාලේ ගත වුණා සර් කිව්වා සර් ලොකු කැපකිරීමක් කරා කියලා එළවල වලට පාඩම් කරා. ඉතින් ඒ කරපු කැපකිරීමත් එක්ක සර් විශ්වාස කොහොමද? ඇත්තටම මගේ ජීවිතය වෙනස් කරපු ප්‍රතිඵලයක් මට ලැබුණා. මට අද වගේ මතකයි. ඒ තමයි මගේ ජීවිතය වෙනස් කරපු ප්‍රතිඵලය. ඒක කවදාකවත් මිනිස්සුන්ට අමතක වෙන්නේ මගේ ජීවිතේ වඩාත්ම සතුටු වෙච්ච දවස් කීපයක් ගත්තොත් එහෙම එක දවසක් තමයි මගේ ප්‍රතිඵල ආපු දවස. එතකොට මේ විකුණු මම දන්නවා අනිවාර්යයෙන් මම ඒවල හොඳටම කරා. හැමදාම පන්තියේ සාමාන්‍ය සබ්ජෙක්ට් තුනෙන් ප්‍රයිස් එක ගත්තේ මම පන්ති පළවෙනියා. ළමයි 107ක් හිටියේ මගේ ආර්ට් සෙක්ෂන් එකේ ඉස්කෝලේ 107 හැමදාම මගේ සබ්ජෙක්ට් වල වැඩි කරලා ගත්ත ළමයි මම. ඉතින් මට ඉස්කෝලේ විශාල හෙල්ප් එකක් දුන්නා ඒ වෙන්නේ. එතකොට දැන් මම දන්නවා අනිවාර්යයෙන් මට ඒ තුනක් එනවා කියලා. අනිවාර්යෙන් ඒ තුනක් එනවා. අනිවාර්යෙන් මට හොඳ රෑන්ක් එකක් එනවා කියලා මම දන්නවා. සාමාන්‍ය මාතර දිස්ත්‍රික්කේ පළවෙනි 100 දෙනාකට එනවා කියලා මම දන්නවා. මාතර කේන්ද්‍ර තරකාර දිස්ත්‍රික්කය. කොහොම හරි දැන් මට තියෙන ප්‍රශ්නේ මම අනිවාර්යෙන් ඒ ලෙවල් ඒ තුනක් අරගෙන කැම්පස් යනවා කියලා මම දන්නවා. එතකොට දැන් මම මේ කාල සීමාවේ මම කල්පනා කරා දැන් ගෙදරට ලොකු
බරක් වෙන්න බෑ. තාත්තට බරක් වෙන්න බෑ. තාත්තා ටිකක් අමාරුවෙන් තමයි පන්ති පිස්සෙන්න දීුවේ. සමහර දවස්වල මේ දෙවෙනි සතිය වගේ වෙන පන්ති පිස්ස ඉඳනකොට අපිට හිතට ලොකු දුකක් දැනෙනවා. සීයේ පොර ටික එකතු කරලා හරි අමාරුවෙන් තමයි පන්ති පිස්ස දීුවේ. මගේ ලොජික් ක්ලාස් එක ගත්තොත් එහෙනම් ලොජික් ක්ලාස් එකේ මට විතර ඇත්තටම ෆ්‍රී කාඩ් එකක් තිබුණා. මම අමාරුවෙන් තමයි ඉගෙන ගත්තේ. ඒ නිසා මම කල්පනා කරා දැන් කැම්පස් අනිවාර්යයෙන්ම මම යනවනේ. එතකොට කැම්පස් යන්නට කලින් මම මොනවා හරි ජොබ් දෙක තුනක් අල්ලගෙන සල්ලි ටිකක් හොයාගෙන ගියොත් පාස් වෙයි. ඒ නිසා මම රිසර්ච් එකට කලින් ගොඩාක් වැඩ කරා. කියන්නේ මේ සල්ලි හොයන්න මේ අත් දෙකෙන් මම කරපු නැති දෙයක් නෑ. දුක් පිළ ගොඩාක්. ඉතින් මම එකක් තමයි මේ ඒ කාලේ 2007 අවුරුද්ද මම නැගුව ව්‍යාපෘතියේ මේ පටන් ගත්ත කාලේ ඒ කාලේ මට හම්බුණා මේ කරන්න පොඩි ගෲප් එකක්. මට තියෙන කොන්ක්‍රීට් අනල මික්ස්චර් මැෂින් එකක් ගෙන්න. ඒකේ සිමෙන්ති කොට භාගය අනල පොඩි කොන්ක්‍රීට් මික්ස්චර් මැෂින් එකක්. ඒක මට තියෙන්නේ සිමෙන්ති කොට භාගයක් අනලා අර විල් බැරක් වලට බාන්න තියෙන්නේ. ඉතින් කොන්ට්‍රැක්ට් ගත්ත එකනා මේකින් පොඩි උදව්වක් හම්බ වෙනවා. ඉදාල් තාචි දාන්නේ උදව් කරනකොට එයාගෙන පොඩි උදව්වක් හම්බ වෙනවා. ඒ වගේම මික්ස්චර් එක ගෙනියන මිනිස්සෙකුත් පොඩි පඩියක් හම්බ වෙනවා. ඉතින් ඒක තමයි මේ ටික කාලයක් ජොබ් එකක් විතර කරේ. ඉතින් සමහර වෙලාවට ගෙදරින් ගිහුව එපා කියලා. සමහර වෙලාවට සමහර ප්‍රදේශවල මේ වැඩ කරනකොට පේනවා අපේ පාසලේ නංගිල මල්ලිල යන පොඩි ලැජ්ජාවක් ඇති වෙනවා. ඒක ඉතින් කල්පනා කරන බව දැන් කොහොමද කැම්පස් යන්න ළමයි ඒ නිසා ලැජ්ජාවක් වෙන දෙයක් මට දැන් සල්ලි ටිකක් හොයා ගන්න ඕන කැම්පස් යන්න. ගෙදරට කරදරයක් කරන්න බෑ, තාත්තට කරදරයක් කරන්න බෑ, තාත්තට අයියක් වෙන්න ඕන. ඒ නිසා මේ ඉතින් ගොඩක් දේවල් කරා. තව ඉතින් ඔය අපේ ප්‍රදේශ ටිකක් ඔය යමි ප්‍රදේශයක් තියෙන කුරුදු වතු තියෙනවා, රබර් වතු තියෙනවා. අපි යාළුවෝ ටිකක් එකතු වෙලා ඔය රබර් ගස් වලට පෝර දාන වගේ පොඩි වැඩක් කරා. කුරුදු වතු අහින්න ගිය වගේ ගොඩක් දේවල් කරා. ඉතින් ඒක කොහොම හරි මේ ප්‍රතිඵල ආපු දවසේ මට අද වගේ එකයි. මම එතකොට මහා මේ වැඩ බිමක කොන්ක්‍රීට් දාන වැඩ බිමක මම වැඩ කරනවා. කැප් එකක් දාගෙන මගේ මුළු ඇඟම මේ සිමෙන්ති වලින් වැහිලා මම අඳුර ගන්න බෑ. මේ එතකොට මගේ හොඳම යාළුවා මට කතා කරලා අහුවා මේ ප්‍රතිඵල ආව නේද? ඔබ ප්‍රතිඵල බැලුවේ නැද්ද? ප්‍රතිඵල ආව නේද? ඔබ ප්‍රතිඵල බැලුවේ නැද්ද කියලා. ඉතින් මම එතකොට මට මතකයි පොඩි ෆෝන් එකක් උඩ 1100 පොඩි ෆෝන් එකක් මම මේ ඕල්ලා කරගෙන ඉවලේ කිව්වා මේ මට කියපන් මගේ ඉන්ඩෙක්ස් නම්බර එක දාන්න 48යි 29140 මට අමතක වෙන්නේ මේ මගේ ඉන්ඩෙක්ස් නම්බර එක පොඩ්ඩක් සර්ච් කරලා බලලා මට කියපන් බං ප්‍රතිඵල කියලා. ඊට පස්සේ ටික වෙලාවකින් දැන් මම වැඩ කරාට මම 100කින් මේ දැන් ප්‍රතිඵලය කියලාකන් 100න් ඉන්නේ. විනාඩි 15ක් විතර ගියාට පස්සේ මට කතා කරලා කිව්වා ප්‍රතිඵලේ මේ හිතා ගන්න බෑ මොකද විශ්වවිද්‍යාලයේ පළවෙනි ලංකාවේ තුන්වෙනිය කියලා. කියනකොට ඇත්තටම මට අද වගේ මතකයි මගේ නිකන් කකුල් දෙක පණ නැති වෙලා ගියා. මගේ ඇත්තටම ඇස් දෙකේ ඇත්තටම කඳුළු පිරුණා. මම කඳුළු පුරවගෙන මගේ ෆෝන් එකේ මම එහෙම කිව්වා මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න ඔබ දන්නවා. මම මේ වෙනුවෙන් කොච්චර කැපකිරීමක් කරාද මගේ ජීවිතේ. ඒ නිසා ඇත්තම ප්‍රතිඵලය මට කියපන්න නෑ. ඔබගේ ප්‍රතිඵලය මේක. ඔබගේ ඉසට් පොය 2.4යි. ඔබ දිස්ත්‍රික්ක පළවෙනි ඔබ ලංකාවේ තුන්වෙනිය. එහෙම කිව්වට පස්සේ මට හිතා ගන්න බැරි සතුටක් ආවා. ඉතින් ඒ අවස්ථාවේ මම එතන ඉඳපු වැඩ කරු මිනිස්සුන්ට කිව්වා මේවයි නමුත් ඒ මිනිස්සුන්ට ඒක තේරෙන්නේ නැහැ. මම දිස්ත්‍රික්ක සයිලන්ට් එකක් කිව්වොත් ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. ඒ මිනිස්සු ගණන් ගත්තේ නැහැ. මට අද වගේ මතකයි. මම ඒතර හක්මන ප්‍රදේශයේ වැඩ කරේ. හක්මන කියන ප්‍රදේශයේ වැඩ කරේ. පාර කොම්ප්ලීට් කරේ. එතකොට ඒ මිනිස්සු වැඩි ගණන් ගත්තේ නැහැ මේ කිව්ව දවසක වැඩේ උදලා ඉවර කරලා යනවා හොයන්න. ඊට පස්සේ ඕන දෙයක් කරගන්න කියලා මම මොකද කරේ? බැරල් එකක් තිබුණා. බැරල් එකේ මුණ හොද ගත්තා. මුණ හොදගෙන මට පොඩි ෆුට් සයිකල් එකක් තිබුණා. ඇදුවත් දාගෙන මම ගෙදර ආවා. මාර සතුටින්. එනකොටත් මගේ දැන් ෆෝන් එකට කෝල් එනවා මේ අහනවා සමහර අය ඥාතියින්ව කතා කරලා අහනවා ඉතින් කොහොමද ප්‍රතිඵල? ඉතින් මට දැන් විශ්වාස නැහැ. ඒ නිසා මම මේ කිව්වා මම ප්‍රතිඵල බැලුවේ නැහැ. එතකොට ඉතින් ගොඩක් අය කියනවා කවන්න නැහැ නේද සෙකන්ඩ් ට්‍රයි කරන්න. ඒක කීප අවස්ථා තිබුණා. කොහොම හරි මම ඇත්තටම ගෙදර ආවා. ගෙදර එනකොට අපේ ගෙදර මේ අම්මා නැතුණාට පස්සේ ගොඩ නැගුණේ නැහැ ඒ ගෙදරම. ඊට පස්සේ තාත්තා ගෙදර ඉස්සරහා ආච්චිගේ ඉස්සරහා ඉන්නවා කියනවා. තාත්තා මහා දේහදාරී ජව සම්පන්න පුද්ගලෙක්. තාත්තා මේ කියන පුතේ විශ්වාසාව නේද බැලුවේ නැද්ද කියලා. ඊට පස්සේ මම තාත්තට කිව්වා තාත්තා මම ප්‍රතිඵල බැලුවා. මේ මගේ ප්‍රතිඵලය මේකයි. හැබැයි මට විශ්වාස නැහැ. ඒ නිසා තාත්තා කාටවත් කියන්න එපා කියලා. ඊට පස්සේ තාත්තා කිව්වා නෑ. අම්මා නැතුණාට අම්මවත් එක්ක ඉන්නවා. අම්මා නැතුණාට අම්මවත් එක්ක ඉන්නවා. ඔක තමයි මගේ ප්‍රතිඵලය. මම ගොඩක් මහන්සි වුණා. ඔක වෙනස් වෙන්නේ නැහැ කියලා තාත්තාගේ ඇස් දෙකේ කඳුළු පිරුණා. ඒක කවදාවත් මට අමතක වෙන්නේ නැහැ. මොකද මගේ තාත්තා ඊටාම දැඩි හදවතක් තියෙන මිනිස්සෙක්.
මගේ තාත්තා මගේ අම්මා නැතිව මගේ තාත්තා ඇඬුවේ නැහැ. අන්තිම අවසන් කටයුතු කරන අන්තිම අවස්ථාවේ මම දැක්කා අයියේ කාමරේට ගිහිල්ලා හොරෙන් අඬනවා. ඒත් කාටවත් පේන්නේ නැඩුවේ නෝ මගේ ප්‍රතිඵලාව දවස් මම දැක්ක තාත්තගේ ඇස් එකේ කඳුළු බේරුණා. ඒ සතුටු කඳුළු. ඒතකොට කිව්වේ අද වගේ දවසක අම්මගේ අම්ම හිටියන කොච්චර සතුටු වේවිද. ඉතින් ඒ තමයි මගේ ජීවිතේ ගොඩාක්ම සතුටු වෙච්ච දවස. කොච්චර සතුටු කිව්වොත් එහෙම මට උදේ 2-3 වෙනකන් ඉඳ ගියේ නෑ. ඊළ මට උදේ උණ හැදිලා මේ වේවුලන්නා වගේ අරගෙන මම මුලින්ම උදේ එක්කගෙන ගියේ ડોක්ටර් ගාවට. එච්චර මට සතුටුයි. මේ ඊට පස්සේ කොහොම හරි මම හරියටම විශ්වාස නැහැ කියලා මම ගිහලා කොමියුනිකේෂන් එකකට ගිහිල්ලා ඒකයි 9 දින දිසානායක කොමියුනිකේෂන් එකෙන් තමයි ප්‍රතිඵල බලන්නේ. කොමියුනිකේෂන් එකෙන් ප්‍රතිඵලය බලලා ප්‍රතිඵල ෂීට් එකක් අරගෙන ඉස්කෝලේට ගිහලා. ඉස්කෝලේට ගියාට පස්සේ මේ ඉස්කෝලේට ප්‍රතිඵල ඇවිල්ලා නැහැ තාම. ඉස්කෝලේ ප්‍රතිඵල ඇවිල්ලා නැහැ. ඉතින් මම ගුරුවරු ප්‍රතිඵල බලලා ගොඩාක් සතුටු වුණා. ඉතින් ගොඩාක් මුහුම ලැබුවා. ඒ වගේම තාමත් මගේ පාසලේ අදටත් මගේ පාසලේ තාමත් හොඳම ප්‍රතිඵලය මගේ ප්‍රතිඵල. ඉතින් මේ ප්‍රතිඵලයට යන්න පුළුවන් වුණේ ඒ ලෙවල් කාලේ මම විශාල කැපකිරීමක් කරා ඒ මගේ ජයග්‍රහණය වුණේ. හරි. සර් ඒ වගේ ප්‍රතිඵලයක් ලැබලා ලංකාවේ 3 වෙනිය වෙලා මාත් ඩිස්ට්‍රික්කේ 5 වෙනිය වෙලා සර් කැම්පස් එකට යනවා. ඉතින් කැම්පස් ජීවිතේ කොහොමද ගෙවෙන්නේ? මොකද සර් කිව්වා සර් ගොඩක් දුෂ්කර විදියට තනතන ජොබ් කරලා සර් සල්ලි වාගන්න. ඉතින් ඒ වාතාවරණයත් එක්ක සර් කොහොමද සර් කැම්පස් ජීවිතේ ගෙවෙන්නේ? මම මගේ ඉසට්කෝ එක 2004 ඉසට්කෝ එකක් තිබුණේ. කියන්නේ ලංකාවේ ඕනම කැම්පස් එකකට උඩ දාන්න පුළුවන්. ඒකට මම ඉඳන්නේ මගේ ওই සබ්ජෙක්ට්ස් තුන කරලා මේ දත් ඉහළ විසඳාගේ වෙන්න පුළුවන් ලංකාවේ ආර්ට්ස් වල. ඉතින් කොහොම හරි පොඩි ප්‍රශ්නයක් තිබුණා මේ මට නීති පීඨයට දාන්න බෑ. මොකද මගේ ඔච්චර ලොකු ඉසට් එකක් තිබිලා නීති පීඨයට දාන්න බෑ. හේතුව මගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලේඛනේ මට තියෙන ඉංග්‍රීසි වලට S එකක්. හරි ඉංග්‍රීසි පිළිබඳ දැනුම අඩුයි ඉතින් ගොඩක් ඒ කාලේ. ඒ නිසා මේ නමුත් මට එහෙම එක අවුලක් නෑ. ඒක දුකක් හිතුනේ නෑ. මොකද මට කැම්පස් එකකට යන්න පුළුවන් නේ. මගේ ආරම්භ වුණේ කැම්පස් එකට. ඒ නිසා මම මේ කොළඹ විශ්වවිද්‍යාලයට එනවා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ට් ෆැකල්ටියට එනවා මේ ඉයර් එකේ වැඩි ඉසට් කෝදේ ශිෂ්‍යයා ගිහින්. ඉතින් කොළඹ ජීවිතය ගත්තට පස්සේ මගේ අතන ජීවිතේ එළිය කරා මේ අපේ කුලවරන් සරසවියේ කුලවර විශ්වවිද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ මොකද මට කොළඹ ඇතර මෙඩික් එකක්. කොළඹ මෙඩික් එකක් කියන්නේ ඊට කලින් කොළඹ මම ඉතුම් ඇවිල්ලා තිබුණේ මේ ඔය අපේ පාසලේ තිබුණා DSI දැනුම් බිනුම තරගාවලියේ අවසාන ෆයිනල් මේ මැච් එක ගේම් එක. අන්න ඒකට තමයි මේ තරගෙට තමයි මම කොළඹ ගාමිණී දිසානායක ශ්‍රවණාගාරයට ඇවිල්ලා ඊට කලින් මම කොළඹ ඇවිල්ලා නැහැ. මේ කොළඹ කවුරුම රැත්තේත් නැහැ. ඒ නිසා කොළඹ ඇත්තටම මට මැජික් එකක්. ඇත්තටම මේ පළවෙනි දවසේ ගිහිල්ලා මේ කොළඹ කැම්පස් එක ගාව මගේ නැතුව බම්බලපිටියේ තමයි මම බැස්සේ. එතන ඉඳන් මගේ යාළුවත් එක්ක මේ රෙදි බෑග් එකක් අරගෙන රෙදි බෑග් විතර ඇතුළේ මම කොළඹට කිසි දෙයක් දුන්නේ නැහැ. අරගෙන තමයි කැම්පස් එකට ආවේ. කැම්පස් එක වහා ගන්න දන්නේ නැහැ. බස් වල අන්ත දන්නේ නැහැ. බස් වල මේ බස් වල පාරවල් දන්නේ නැහැ. ඉතින් මෙතන කොළඹ අමුතුම සමාජයක්. මේ කොහොම හරි නමුත් මට උමනාවක් තිබුණා මේ කොහොම හරි කට්ටක් ખાලා කොළඹ සමාජයේ සමාජිකෙක් වෙන්න. කොළඹ සමාජයේ සමාජිකෙක් වෙන්න කොළඹ දෙමක් අරගෙන මගේම කියලා ටිකක් හදාගන්න. කොළඹ සමාජිකෙක් වෙන්න මම ඇත්තටම ලොකු උමනාවක් මට තිබුණා. ඉතින් ඒ වෙනුවෙන් මම මේ විශ්වවිද්‍යාල ජීවිතේ ගොඩාක් කැපකිරීම කරා. සර්ගේ කැපකිරීම ටිකක් මතක් කරොත් දැන් කැම්පස් කාලේ ප්‍රශ්නයක ටිකක් අමාරු වෙන්නේ. ඒකට මම ආපු ගමන් පන්ති පටන් ගන්න අවසර නැහැ අපිට. එතකොට ඇත්තටම මේ ගෙදරින් අර හොයාගෙන සල්ලි ටිකක් තිබුණේ ගෙදරින් සල්ලි ගන්න බෑ. ඉතින් මොකද තාත්තා ටිකක් හරි අමාරුවෙන් තමයි අපේ තාත්තා ගෙන ආවේ. ඒ නිසා මේ ඉතින් සමහර දවසට ඇත්තටම කැම්පස් කාලේම මාර කට්ටක් ඒක මම කාටවත් කියලා නෑ මේ කතාන්දරේ. ඊට කලින් මගේ ක්ලාසස් වල මම මේක කිව්වත් මේ කතාන්දරේ කියලා නෑ. පළවෙනි කතාවෙම කියන්නේ. සමහර වෙලාවට මේ රෑට ඇත්තටම කන්න පර්ස් එකේ සල්ලි නෑ. ෆෝන් එකට පොඩි කාඩ් එකක් දාගෙන ඉදිරියට කෝල් කරොත් යාළුවෙකුට කෝල් කරොත් එහෙම ආයෙත් මේ පර්ස් එකේ කීයක්වත් නෑ. එතකොට ඉතින් මොකද කරන්නේ රෑට ඉතින් අපි හොස්ටල් එකේ කැමරා රුපියල් 30යි ගානේ. මොකද කරන්නේ රුපියල් 30ක් නැති වෙච්ච අවස්ථා තියෙනවා. ඉතින් මොකද කරන්නේ ටැප් එක ගාවට ගිහිල්ලා හොඳට බඩ පිරෙන වතුර ටිකක් බීලා හිතාගත්තු අවස්ථාව කරගන්න කියලා. එහෙම නැත්නම් ඔය සමහර වෙලාවට ඔය අපි තියනවා දන්නවා මේ කියනවා කැම්පස් එකේ අඩුවක් කියන්නේ හොස්ටල් එකේ තියෙන අඩුවක් කියන්නේ දැන් අපි මේ කෑම කාලේ ඉවර වෙලා ඒ ප්ලේට් එක හොදන්න නැතුව ඉදිරි පිටින් අරගෙන ගිහිල්ලා ආයෙත් රුපියල් 5ක් දීලා අඩුවක් ගන්නවා. ඉතින් සමහරවිට යාළුවෙක් කෑම එක කාලා අරගෙන ආවට පස්සේ ඒ ප්ලේට් එක හොදන්න නැතුව එහෙම අරගෙන ගිහිල්ලා
ඒකට රුපියල් 5ක් දීලා අඩුවක් කාලා නිදාගත්තු අවස්ථා තියෙනවා. පාඩම් කරපු අවස්ථා තියෙනවා. ඒ වගේම මේ තවත් දෙයක් තමයි දැන් ඔය සාමාන්‍ය සිකුරාදා වගේ වෙනකොට අන්තිම ලෙක්චර් එක 4ට වගේ ඉවරයි. ඒක ගොඩාක් ළමයි ගෙදර යනවා. සෙනසුරාදා ගෙදර ගිහලා ආයෙම සඳ ලෙක්චර් එකට උදේ එනවා. ඉතින් ඇත්තට මම සාමාන්‍යයෙන් ඇත්තටම ගෙදර ගියේම නෑ. මාස 3ක් 4ක් විතර හොස්ටල් එකේ ඉඳලා බැරිම තැන තමයි ගෙදර යන්නේ. මොකද මට බස් එකේ යනවා සමහරවිට සල්ලි නෑ. ඒ නිසා සාමාන්‍ය මාස 3-4ක් එක දිගට කැම්පස් එකේ ප්ලස් B එකේ පළවෙනි මාස දෙක තුන ඉතාලම අමාරුවෙන් ගෙවුණා. ඒක අපි කිරීමේ කොහොමද සමීර තිසිංහ කියන ලොජික් ගුරුවරයා මේ වෙන්නේ. ලොජික් ගුරුවරයාගේ ආරම්භයේ සිද්ධ වෙන්නේ කොහොමද? ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. එතකොට දැන් මම කල්පනා කරා දැන් මම මේ යන තාත්ත ටිකක් හරි අමාරු තාත්තේ දුෂ්කර තාත්තේ ඒ නිසා මට ගෙදරින් කතා කරලා සල්ලි ඉල්ලන්නත් බැහැ. තාත්තලා සල්ලි නැහැ. මොකද මගේ තාත්තා බැංකුව පොතක් කරන්නේ නැහැ. හරි. ඒ නිසා මම කල්පනා කරා පන්ති කරන්න ඕනේ. ක්ලාස් කරන්න ඕනේ. මොකද මට ඒ හැකියාව තිබුණා. ඊට කලින් සාමාන්‍ය කැම්පස් එකට කලින් විතර පොඩි පොඩි පන්ති කරලා ශිෂ්‍යත්ව පන්ති කරලා ළම ඔල්ලෙලා මැක්සි ගන්නවා. ඒ නිසා මට මේ පන්ති කරන්න පුළුවන් කියන හැකියාව තිබුණා. හොඳයි. ඒ නිසා මම මොකද කරේ මේ ඇත්තටම උගන්වන්නත් ආසාවක් තිබුණා. ඒ ආසාවත් එක්කම මට ජීවත් වෙන්න මාර්ගයක් හදා ගන්න කියා කරේ හොයා ගන්න ඕන. නිසා තමයි මම මුලින්ම ඇත්තටම පන්ති පටන් ගත්තේ. يعني පොඩි ගන්න හේනක් දීපර කවදාද ගුරුවරයෙක් වෙනවා ටියුෂන් ක්ලාස් කරන ගුරුවරයෙක් වෙනවා මුලින්ම හේනක් තිබුණේ නැහැ. ඒ තැනට වැටුනේ කොළඹ සමාජයට ආවට පස්සේ. එදිනදා වේදන්ටි කවර් කරගෙන තමයි මුලින්ම ක්ලාසස් පටන් ගත්තේ. හැබැයි හරියට කරා. කරන දේ හරියට අවංකව කරා. එතකොට මුලින්ම ඉතින් එක සැරේටම කොළඹ පන්තියක් පටන් ගන්නවා කියන එක ලේසි නෑ. ඒක ටියුෂන් කරන ගුරුවරු තාම අමාරු වැඩක්. ඉතින් මේ පන්ති කරන්න මාත් එක්ක යාළුවෝ 3 දෙනෙක් විතර සෙට් වුණා. ඒකේ කාංචන කියලා අනිත් එක්කන ගිහාන් කියලා. ගිහාන් නම් අද ක්ලාසස් කරන ගුරුවරයෙක්. අනිත් අපේ කාංචන කියන කෙනා දැන් පිළිබඳව ඥානත් හඳුනන කෙනෙක්. කඩුවෙල අසපුවේ මහා වෙලා ඉන්නේ දැන්. එයා ඉකෝන් කරා. ගිහාන් සිංහල කරා මම ලොජික්. එතකොට මේ අපි පොඩි A4 sheet හදාගෙන ගිහිල්ලා ඔය රැට ගිහිල්ලා පාපපාදියක් අරගෙන ගිහිල්ලා හැමතැනම ගහනවා. ගහලා ඉවරලා ඉතින් බැලුවා දවස් දෙක තුනක් මුලින්ම එතනම ක්ලාසස් සම්පූර්ණ. හැබැයි ටික දවසක් යනකොට මේ මුලින්ම මේ මරදානේ බද්න ටීචර් කෙනෙක් ටීචර් කතා කරා මේ ආනන්දේ ප්‍රොජෙක්ට් උගන්වන්න. භාෂිත මගේ පළවෙනි පොත දෙකක් තමයි. ඉතින් මේ ටීචර් ගියාට පස්සේ මම ගැන ඉස්සරහට ටීචර් පුදුම වෙලා ටීචර් මට ඉංග්‍රීසි උගන්වනවා. ටීචර් කාලේ සිරිමාම කියන්නේ ආදරේ මතක් කරනවා. ටීචර් මට ඉංග්‍රීසි උගන්වනවා. මම භාෂිතට උගන්වනවා ලොජික්. ඉතින් මේ සමහරවිට පැය 4-5 කරනවා. පැය 4-5 කරනවා. උදේ 8ට ගියාට පස්සේ 12ට විතර එන සමහරවිට ටීචර් කැමේකුත් දෙනවා හොස්ටල් එකට ගිහලා කන්න කියලා. ඉතින් මේ පුළුවන් තරම් හොඳට ඉගෙනුවා. අවංකව පුළුවන් තරම් හොඳට ඉගෙනුවා. මේ කොහොමාරි එතකොට එක විසිට් එකකට හම්බෙන රුපියල් 500යි. විසිට් එක රුපියල් 500යි. ඉතින් එහෙම මේ මුලින් පන්ති පටන් අරගෙන පන්ති ටික ක්‍රමයෙන් වර්ධනය කරගත්තා. ඊට පස්සේ ඉන්ඩිවිජුවල් ක්ලාසස් තමයි ගොඩක් කරේ. වගේ පන්ති 6-7ක් මුලින් කරා. පන්ති 6-7ක් මුලින් කරලා ඉවර වෙලා ඊට පස්සේ මේ මට උවමනා වුණා මේ මාස් ක්ලාස් එකක් කරන්න. මාස් ක්ලාස් ආයතනයකට සම්බන්ධ වෙලා වැඩ කරා. ඊට පස්සේ මේ මගේ විශ්වවිද්‍යාලයේ මේ තව ජීඑක්ස් ශිෂ්‍යෙක් එක්ක මේ එකතු වෙලා මේ ආයතනයක් හොයාගෙන අපි ගියා මේ මරදානෙන් දැන් පටන් අරගෙන ජාලට යනකම් ගියා. මරදානෙන් පටන් අරගෙන අපි පුංචි බෝලව තමයි අපි හොස්ටල් එකේ ඉන්නේ. එතනින් පටන් අරගෙන ජාලට වෙනකම් ගියා. මේ කිසිම ආයතනයක් ඇතුලේ දැක්කේ නැහැ. එහෙනම් ප්‍රතික්ෂේප කරනවා. පොඩි ගුරුවරු කැම්පස් එකේ දාන ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් ඒවල කොහොමද ටියුබ් සෙට් එකක් නැහැ, හෑන්ඩ් බිල් එකක් නැහැ, ප්‍රතිඵල පෙන්නලා නැහැ. ඔය වගේ තරගේරෝ ඒකත් එක අපි ගත්තේ නැහැ. ඉතින් කොහොම හරි යනකොට මේ වත්තර ප්‍රදේශයේ මැක්ස් පැනරෝම කියන ආයතනය තමයි මුලින්ම ගත්තේ. ආයතනය ගත්තේ. ඒත් අපිට මේ දවස්වල රුපියල් 12000 ගානේ ගෙවන්න වුණා මේ ආයතනයේ අර පොදු හෑන්ඩ් බිල් එක ගානේ හෑන්ඩ් බිල් එක අපේ නම දාගෙන රුපියල් 12000 ගෙවන්න වුණා. ඒකත් හරි අමාරුවෙන් ඒ 12000 වෙලා මේ මගේ යාළුවෙක් සිකියුරිටි කරලා ශර්ලි කියලා එයා තමයි මට අතට මේ සල්ලි දුන්නේ. ඔබගේ මගේ පළවෙනි කඩේ රුපියල් 10000ක් මට දුන්නා. මගේ ආදරේ මතක කරන ජෝබ් ගුරුවරයෙක්. ඊට පස්සේ මුලින්ම ආයතන සම්බන්ධ වුණා. ආයතනට සම්බන්ධ වෙලා මේ ඇත්තටම මේ පළවෙනි දවසේ ගියා පන්ති කරන් මගේ ටයිම් ටේබල් එකේ ග්‍රාස්පති 3-5 කවුරුත් ළමයි ආවේ නැහැ ඇත්තටම. ඊට දෙවෙනි දවසේ ගියා. ඉතින් හරි ලැජ්ජාවුත් එක මම බෑග් එකත් අරගෙන බස් එකේ ගිහිල්ලා බහලා ආයතනට ගිහිල්ලා බලාගෙන ඉන්න ළමයි ඉන්නකම් ඔෆිස් එකට කිසිම ළමයෙක් නැහැ.
කොහොම ඉතින් දවස් 3-4ක් ගියේ යනකොට ඉතින් ආයතන ගුරු කියන ඉතින් කවන්නේ මල්ලි මේ වැඩි ආකාරයෙන් නෙමෙයි වරෙන් මේ අපිට පුළුවන් ළමයි හදන්නේ ඒ වගේ උදව් කරා ගුරු. ඊට පස්සේ කොහොම හරි 4 වෙනි දවසේ ළමෙක් ආවා. ඒ ළමයිගෙන් තමයි මුලින්ම මාස් ක්ලාස් එකක් පටන් ගත්තේ. පටන් අරගෙන අන්තිමට මේ පන්තියේ ළමයි 9 දෙනෙක්ගෙන් ඉවර කරා. වත්තල මැක්ස්ටර්වම ආයෙත්. එහෙම තමයි මේ ආරම්භයේ ගත්තේ ටියුෂන් වල. දැන් පළවෙනි පන්තිය. ඉතින් සමීර සර් කිව්වා සර්ගේ පළවෙනි මාස් ක්ලාස් එක අවසන් කරේ ළමයි 9 දෙනෙක්ගෙන් කියලා. ඒත් අද ගත්තම කොළඹගම්පහ වැඩිම සිසුන් පිළිසර ලොජික් උගන්වන ගුරුවරයා තමයි සමීර සර්. ඉතින් මේ ගොඩක් පොඩි තැනක ඉඳන් අද ඒ වගේ තැනකට සාපු ගමන් මඟ මොකක්ද? දැන් පළවෙනි ක්ලාස් එකේ මම අවසන් කරා වත්තල ළමයි 9 දෙනෙක්. ඊට පස්සේ මම කැලණිය ප්‍රදේශයේ කිරිබත් ප්‍රදේශයේ ක්ලාසස් කරා. එවෙන්ටල් ක්ලාසස් කරා. ඒ වගේ ගොඩාක් ළමයි හිටියේ කිරිබත් වල පළවෙනි ක්ලාස් එකේ ළමයි දෙන්නයි හිටියේ. ඊට පස්සේ කැලණියේ ක්ලාසස් කරා. ඒක සාමාන්‍ය ළමයි 10 15 හිටියේ පුළුවන් ප්‍රමාණයක් හිටියේ. ඊට පස්සේ මගේ ජීවිතේ ටිකක් හැරවුම් ලක්ෂයක් තමයි ඔය කොළඹට මම ක්ලාසස් පටන් ගන්න ඉන්නේ මම මරදානේ ආනන්ද කොලෙජ් එකේ ඉස්සරහා තියෙන එක්සෙල් කියලා ආයතනය. ඒ එක්සෙල් කියන ආයතනයේ පළවෙනි ගුරුවරයා තමයි මම. ඒ වල පළවෙනි ගුරුවරයා තමයි මම ආයතනයේ පළවෙනි ගුරුවරයා. මේ මම මුලින්ම ඒ ආයතනයේ ක්ලාසස් පටන් ගත්තේ. එතකොට මේ මුලින්ම එක ළමයා අලුත් බාලිකාවකේ උමේෂ කියලා දරුවෙක්. එයාත් අද ගුරුවරයා. ඊට පස්සේ යාගෙන් ක්ලාස් එක පටන් අරගෙන මේ තමයි ටික උඩ වාසනාවන්ත පන්තිය මට. ඉතින් මුලින්ම මේ එක ළමයකින් පටන් අරගෙන මේ පන්ති ළමයි 60කින් විතර අපි අවසන් කරා. හොඳ ළමයිට විශේෂණ ආනන්ද නාලන්ද සහිර කොලෙජ් වගේ ඉස්කෝල ළමයි ගෝතම් වගේ ළමයි ගොඩක් ඒ පන්තිලේ එකතු වුණා. ඉතින් රහස තමයි ඉතින් ඇත්තටම මේ ළමයින්ගේ අහිංසක ජීවිත බලාපොරොත්තු ඉෂ්ට කරන්න මාර විදිහේ කපකිරීමක් අවශ්‍යම ඉගෙනගන්න. එතකොට මේ අපේ දරුවෝගේ ප්‍රතිඵල වෙනුවෙන් ඇත්තටම මම අවංකවම මහන්සියට වැඩ කරපු ගුරුවරයෙක්. මට ඒක බය නැතුව කියන්න පුළුවන්. අවංකවම ඉගෙනුවා. ඉගෙනුවා කියලා කියන්නේ මේ සාමාන්‍ය විශ්වවිද්‍යාලයේ සමහර ලෙක්චර්ස් අනිවාර්යව තියෙනවා. ගිහිල්ලා ඇවිල්ලා නැත්නම් ක්ලාසස් කරලා ඇවිල්ලා ස්ටඩි රූම් එකට ගිහිල්ලා අනිත් තමයි පාඩම් කරනකොට මම ඇත්තටම කරේ මේ ටියුට් එකක් හැදුවා. ටියුට් එකක් හැදුවා. එහෙම නැත්නම් ටියුට් එකක් ටයිප් කරා. එහෙම නැත්නම් පේපර් එකක් හැදුවා. පේපර් එකක් ලිව්වා. මේ වගේ දේවල් තමයි ගොඩාක්ම කරේ. අනිත් ළමයි පාඩම් කරද්දි මම උදේ 2-3 වෙනකන් ටියුට් සඳහන් වැඩ තමයි කරේ. ඒ වගේම මේ සමහර දැන් මුල්ම දවස්වල මාත් එක්ක මගේ ක්ලාසස් වලට මේ යාළුවෝ ටිකක් උදව් කරාට පහුපහු වෙන්නේ කියලා මගේ වැඩත් එක්ක කැම්පස් එකේ වැඩත් එක්ක යන උදව් කරන්නේ. ඒත් මම තනියෙන් මොකද කරන්නේ රැයට පාප බාල්දිය හදාගෙන ගිහිල්ලා හැම පාරකම ගිහිල්ලා පාරක් ගාන ගිහිල්ලා මම තනියෙන් මහරය කරගෙන මට බයික් එකක් අස්නේ. මම තනියෙන් ගිහිල්ලා පාරවල් වල පෝස්ට් ආවන මගෙන් පෝස්ට් ආවන. අලුණ කියන්නේ ඔය බෝරැල්ල වනාත මුල්ල කුප්පියාවත් ඊළඟට මාරදාන පංචිකාවත් ඔය හැම තැනකම මම ගිහුණු නැති පාරක් නෑ. තනියෙන් මාරයන් 12ට එකට විතර සමහරලාට බයත් එක්ක පොර සමාජින් රැය එකට දෙකට මේ තනියෙන් පාරක පොල්ලෙක් යනවා කියලා කියන විශ්වවිද්‍යාල පොල්ලෙක් ටිකක් අවුල්නේ. නමුත් හිතට ලොකු ධෛර්යයක් අරගෙන මම කොහොම හරි ක්ලාස් එකක් හදනවා. මම කොළඹගම්පහ වැඩිම සිසු පිරිසකට තර්ක ශාස්ත්‍ර උගන්වන ගුරුවරයා වෙනවා කියන අරමුණ මගේ තිබුණා. මම ඒක තමයි ඇත්තටම විශ්වවිද්‍යාල කාලේ ගිහින් දැක්කේ. විශ්වවිද්‍යාලේ මේ එක්සෑම් හරේ මේ මම දැක්කේ වැඩිම ළමයි පිරිසක් හදපු තර්ක ශාස්ත්‍ර ආචාර්යවරු වෙනොත් නගරේ. ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරා. ඉතින් මම සාමාන්‍ය දක්න විදියට මේ ජයග්‍රහණයේ නිර්මාතෘවරයා ඔබමයි. කියන්නේ පාඩවත් බෑ තවත් කෙනෙක් ජයග්‍රහණය කරලා ගෙනියන්න. ඔබයි ඔබේ ජයග්‍රහණ නිර්මාතෘවරයා. ඒ නිසා මේ මම විශාල කැපකිරීමක් කරා මේ වගේ ක්ලාසස් ගොඩනගා ගන්න. අද ඉතින් කොළඹගම්පහ මට හරි සතුටුයි. සාමාන්‍යයෙන් ළමයි 1300කට 1400කට මම උගන්වනවා අද වෙනකොට. කොළඹගම්පහ. ඉතින් එතෙන් දෙන්න විශාල කැපකිරීමක් කරා. විශාල කැපකිරීමක් කරා කොච්චරද කිව්වොත් සාමාන්‍ය මම මගේ දරුවෝ දෙන්නත් එක්ක ඉන්න වෙලාව මම කැප කරේ ඒ ගෝලෙත් එක්ක ඉන්න. යාළුවගේ අධ්‍යාපනය වෙන්නේ. මේ සමහරවිට මගේ දුව මේ මොන්ටිසෝරි එකගෙන යන්න මට වෙලාවක් නෑ. එයා කැමති මාත් එක්ක යන්න. කියනවා මේ තාත්තට මම එකගෙන යන්න. නමුත් මට එයාව එකගෙන යන්න වෙලාවක් නෑ. මොකද මට හැමදාම උදේ ක්ලාසස් දවස් 7ේ ක්ලාසස් ඉතින් විතර එනකොට රෑ 7-8 වෙනවා. ඇවිල්ලත් මොකද කරන්නේ ලැප්ටොප් එක ඔන් කරගෙන පේපර්ස් හදන එක කරන්නේ. ඊට පස්සේ පේපර්ස් හදලා මම තමයි තාමත් මේ බලන්න පුළුවන් ඔය ඉස්සෙල්ලා මැෂින් තියෙන මම තමයි රෑට ඒක print කරන්නේ. උදේ 1-2 වෙනකම්. ඉතින් ඒවා මම ඇත්තටම ඒ පේපර්ස් වගේ දේවල් දේවත්වයේ විදියට සැලකුවා. ඒවා හරියට ළමයින්ට දෙන්න ඕන නිසා වෙන කාටවත් පේපර්ස් හරිය මේ දීලා හදවලා ඉන්න නැහැ. මගේ අතින්ම යම පේපර් එකක් හදන්නේ.
ඉතින් මේ ඒ වගේ ඉතින් සර් ඒ කරපු කැපකිරීම ප්‍රතිඵල තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම විපුල් මේ ඒ දැවැන්ත කැපකිරීම වල ප්‍රතිඵල අස්පනා පිටම තියෙනවා. ඉතින් එදාම එක දෙයක් තමයි දැන් මේ කොළඹ ගම්පහ නෙවෙයි මුළු ලංකාවෙම ගත්තට පස්සේ ලොජික් කරන්නේ ඉතාලම සීමිත පිරිසක්. මුළු ලංකාවේ මීඩියම් තුනෙම සිංගල් ඉංග්‍රීසි ටැබල් මීඩියම් තුනෙම සාමාන්‍යයෙන් කරන්නේ ළමයි 7000ක්. ඉතින් ඒ 7000න් විශාල පිරිසකට මම උගන්වනවා වගේම හැමදාම මේ හොඳ ප්‍රතිඵල බිහි කරන්න මට පුළුවන් වුණා. දැන් අපි මෑත භාගයේ ගත්තොත් 2019 ගිය අවුරුද්දේ කොළඹ ගම්පහ පළවෙනි 10 දෙනාගෙන් 9 දෙනෙක් බිහි කරන්න මට පුළුවන් වුණා. පළවෙනි 10 දෙනාගෙන් 9 දෙනෙක්. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ නිව් සිලබස් ඕල්ඩ් සිලබස් දෙකේම දිස්ත්‍රික්ක ප්‍රථමය මට බිහි කරන්න පුළුවන් වුණා. ඒ වගේම පළවෙනි 100 දෙනා අතර ළමයි 52ක් මට බිහි කරන්න පුළුවන් වුණා. ඉතින් ඒ අතින් මම වාසනාවන්ත ගුරුවරයෙක්. ඒ මම කරපු කැපකිරීම වල ප්‍රතිඵල කියලා මම අනිවාර්යෙන් හිතනවා. දැනට ලංකාවේ ලොකුම ලොජික් පන්තියේ තියෙන ගම්පහ. එස්ගේ ලොජික් ක්ලාස් එක. ඉතින් ඒ ලොජික් ක්ලාස් එකේ ආරම්භය ගැන අපිට පොඩ්ඩක් මතක් කරන්න. මම මේ කොළඹ රොටරි එකේ පන්ති කරනකොට මම උගන්වගෙන විද්‍ය ආපු සර් කෙනෙක්. මීඩියම් එකේ බණ්ඩාර සර් තමයි මාව කොළඹ ඉඳන් ගම්පහට එකගෙන ආවේ. මේ එකගෙන ආවිල්ලා පළවෙනි දවසේ අපි ක්ලාසස් පටන් ගත්ත එක ළමයාගේ දිශානි බ්‍රෙන්ඩා කියලා මේ පොලිග්‍රොස් එකේ ගම්පහ දිරුපුර විද්‍යාලයේ මේ ඉතින් මේ ළමයි ඊට පස්සේ 6ක් දෙනෙක් ආව ක්ලාස් එකට. නමුත් ප්‍රශ්නයක් තියෙන්නේ දැන් මට ක්ලාස් එකක් කරන්න හරි තනක් තිබුණේ නැහැ. සාමාන්‍යයෙන් අද කරනවා එක කඩ කාමරයක තවත් දවසක තවත් කඩ කාමරයක උඩ කරනවා තවත් තැනක ඊළඟට තවත් තැනක පන්ති ඒ වගේ මේ මම යනවා මේ අලුත් පන්තියකට ළමයි ටික මගේ පිටිපස්සෙන් එනවා. එහෙමදී ළමයි ටික මුලදී ළමයි ටිකක් නැති වුණා. මේ ඒක දරාගෙන ඉන්න පුළුවන් ළමයි ටිකක් ඉන්නවනේ. නිසා සාමාන්‍යයෙන් ගම්පහ පළවෙනි පන්තිය කරන්න ගිහිල්ලා ක්ලාස් රූම් 4කට මාරන පන්තියක් නැතුව. ඊට පස්සේ අන්තිමේදී අපි ඔය ජාල පාරද නවමොන්ටාන කියලා හිතලා නවමොන්ටාන කියන ආයතනයට ඇවිල්ලා අපි සහැල්ලුවේ පිළිවෙලකට ක්ලාස් එක පටන් ගත්තා. ඉතින් විශාල කැපකිරීමක් කරා. සමහර ලාවට ඉතින් ගම්පහ නගරයේ මේ දන්නේ නැති වුණාට මගේ හෑන්ඩල් මම බෙදලා දෙනවා. මගේ හෑන්ඩල් මම ගිහලා හෙල්මට් එක දාගෙන ඉස්කෝලේ ගාවට ගිහලා මගේ හෑන්ඩල් මම බෙදලා දෙනවා. සමහර වෙලාවට මේ දැන් ඔය මම පෝස්ටර් ගහලා ඉවර වෙලා උදේ යන ගමන් බලනවා මගේ පෝස්ටර් තියෙනවද කියලා. සමහරවිට වහල් මරණ පෝස්ටර් වලින් වහල්. ඒකට නැත්තම් වෙනස කෙනෙක් පෝස්ටින් වහල්. ඒකට මම මොකද කරන්නේ ආයෙමත් ඇවිල්ලා යන ගමන් නතර කරලා මොරාල් එකෙන් ආයෙමත් ඇවිල්ලා මේ පාපවාදිය කඩාගෙන හෙල්මට් එක දාගෙන මහ දවල් පෝස්ටර් අරගෙන තියෙනවා. එහෙම කැපකිරීමක් කරා. ඒ නිසා තමයි අද ගම්පහ ලංකාවේ ලොකුම ලොජික් පන්තියක් නිර්මාණය කරන්න පුළුවන් වුනේ කියලා මම හිතමාන්නේ. කතාවක් තියෙනවා සෑම සාර්ථක ඉන්සෙප්ටිවස්ම සාර්ථක ගැහණියක් ඉන්නවා කියලා. ඉතින් සර්ටත් ඒවයි කතාවක් තිබ්බා. අනිවාර්යෙන්ම මේ මට මගේ විශ්වවිද්‍යාල කාලේ තමයි මගේ ප්‍රේමවන්තිය හම්බුනේ. අද ආදරණීය බිරිඳ. ඒක මේ මම ෆස්ට් ඉයර් එකේදී සාමාන්‍යයෙන් මේ අපි ෆස්ට් ඉයර් ගියාට පස්සේ විශ්වවිද්‍යාලයට පාති දානවා. පාති දානවා කියලා කියන්නේ මේ යුනියන් වල යුනියන් ජයග්‍රහණය කරන්නේ ඡන්ද ජයග්‍රහණය කරන්නේ ගොඩාක්ම ගෑනු ළමයිගේ ඡන්දය. දැන් පිරිමි ළමයි සාවන අපේ බැච් එකේ ළමයි පිරිමි ළමයි 90ක් විතර ඉන්නේ ගෑනු ළමයි සාවන 500 ගණක් ඉන්නවා. ඒකට කොච්චර පිරිමි ළමයි හිටියත් වැඩක් නැහැ ගෑනු ළමයිගේ ඡන්දයෙන් තමයි මොකද ගෑනු ළමයි වැඩි. ගෑනු ළමයි ඡන්දයෙන් තමයි යුනියන් ජයග්‍රහණය කරන්නේ. ඒ නිසා අපි ෆස්ට් ඉයර් එකේදී අපිට සෙකන්ඩ් ඉයර්ස් පවර්තුන පාති දානවා. පාති දානවා කියන්නේ මම මාතරනේ. එතකොට මම මාතර ඊළඟට හම්බන්තොට ගාල්ල අම්බලන්විල වගේ ප්‍රදේශ ළමයි ගෑනු ළමයි ටිකක් මම වටා තියාගෙන ඉන්නවා. ඒක මම යාගෙන ඇත්තටම මම කොහොම බලන්න ඕන. යාළ හොස්ටල් වලට ගිහින් එක්කගෙන එන්න ඕන. සෙනසුරාදා විතර ගෙදර යනවා යාළ අපිට ට්‍රේන් එකේ යන්න ඕන බස් එකේ යන්න ඕන. එහෙම තියෙනවා. මගේ පාර්ටියේ ගෑනු ළමයි 14 දෙනෙක්. ඒ 14 දෙනාටම විශේෂත්වයක් දෙන්න බෑ 14 දෙනෙක් එක විදිහට සලකනවා. ඉතින් මේ ඔය පාර්ටි තමයි මගේ මේ ප්‍රේමවන්තිය හිටියේ. ඒ ඇත්තටම හොඳයි. ඉතින් මම ගැන ඉතින් හොයලා බලුවා. මගේ ලක්ෂ්‍යතාවය නගිය කරා. නම් දෙතර අපි යාළුවෝ ඉන්නවා. ඉතින් මම මේ දවසක් ඉතින් මෙයාට යෝජනාවක් ගෙන මම මෙහෙම මම පිළිබඳ පාර්ටියක දෙන්න මගේ හැඟීමක් තියෙනවා. ඒ නිසා මම කැමතිද කියලා. ඉතින් නමුත් මේ යා මේ ප්‍රතික්ෂේප කරා කියන්නේ මුලින්ම රෑ මැසේජ් එකක් දාලා තිබුණා මේ සමීර මම හිතුවේ නෑ ඔයා මේ මම ඔය වගේ දෙකක් අහයි කියලා. මොකද මේ මම ආශ්‍රය කරා යාළුවෙක් විදියට මම මේ ආයිමත් ඔයාත් එක්ක කතා කරන්නේ නැහැ. මට ලොකු මේ දුකක් දැනුණා. යාළුකමක් නැති වුණානේ. හරි. ඊට පස්සේ මම මැසේජ් එකක් දැම්මා හරි ගමන් නැහැ මේ මගේ අදහස කරගන්න. මේ වෙනද වගේ අපි යාළුවෝ විතර කතා බහ කරලා ඉමු.
ඊට පස්සේ ඉතින් වැඩි දැන් හම්බ වෙනවා වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් කොහොම හරි යනකොට එක දවසක් මට මෙයා මැසේජ් එකක් කියලා දුන්නා මේ මම ඇත්තටම වඩ කැමතියි හැබැයි මේ කොහොම හරි මේ ලෝ එන්ට්‍රන්ස් කරලා ලෝ කෙනෙක් වෙන්න ඕන. එහෙම නොවුනොත් අපේ ගෙදරින් මට අකමැති වෙනවා. කැමති වෙන්නේ නැහැ. මම කිව්වා හරි මට ඔයා කැමති නම් මම ඔයා වෙන මොන දෙයක් කරන්නම් කියලා ඉතින් මේ එයා කැමති කරගෙන මේ ප්‍රේම සම්බන්ධය පවත්වාගෙන ගියා. ඉතින් නමුත් එයා ප්‍රේමවන්තයෙක් විදිහට විශ්වවිද්‍යාලයේ විශාල කැපකිරීමක්. මම උදේ ඉඳන් රැ වෙනකන් මම පන්ති. මට සමහර දවසට මට එයාව බලන්න යන්න පුළුවන් හැකියාව තිබුණා සතියට එක දවසක්. ඒ දවසේ ගිහිල්ලා එයාත් එක්ක කෑම එකක් හරි ගන්න මට තියෙන පැයක්. ඒ නිසා එයා ඇත්තට එයාගේ විශ්වවිද්‍යාල ජීවිතේ මේ එයාත් විශාල කැපකිරීමක් කරා මම ඉන්නේ. එයා මාව හොඳට තේරුම් ගත්තා. මම අවබෝධ කරගත්තා. ඉතින් අවබෝධ කරගෙන ඉතින් 2015 මැයි එක ඉතින් අපි යාළුවනේ 2009 11 වෙනි මාසේ පස්වෙනිදා ඊට පස්සේ 2015 මේ පළවෙනි තමයි අපි විවාහ වුණේ. අවුරුදු 6 විතර ප්‍රේම සම්බන්ධය. අවුරුදු 6 විතර ප්‍රේම සම්බන්ධයක ඉතින් මොනවද තියෙනවද තිබිලා නැහැ. මොනවද තිබුණේ නැහැ. මොකද මට මොනවත්ම නැති කාලේ මට එයා හම්බුනේ. නැති කාලේ කියන්නේ සමහර දැන් එයා ගාල්ලේ මම මාතර. අපි දැන් එකට තමයි බස් එකේ යන ට්‍රේන් එකේ යන සමහර වෙලාවට මට ඇත්තටම බස් එකේ යන්න මට සල්ලි නැහැ. අවන්තව ගන්න. මට බස් එකේ යන සල්ලි නැහැ. සමහර වෙලාවට එයා තමයි බස් ටිකට් එක ගන්නෙ. ටිකට් එක අරගෙන සමහර වෙලාවට මම දන්නේ නැතුව මගේ පර්ස් එක අරගෙන ඉතුරු සල්ලි ගන්න කියලා ටිකට් එකත් පර්ස් එකෙන් දාලා බස් එකෙන් බහැලා මට කිව්වා සමීර මේ මට අමතක වුණා ඉතුරු සල්ලි ගන්න මේ පර්ස් එකේ ටිකට්. ඒ වගේ මට ඉතින් ආදරණීය මම යන හොයන බලන මාව අවබෝධ කරගත්තු ටික සමහර මට කේන්තිත් යනවා මේ මගේ තර්ජන සේර වින්දරාගෙන මාත් එක්ක ඉතින් මේ සංසාරේ මාව හොයාගෙන ආපු මේ බිරිඳ තමයි මගේ සාර්ථකත්වයේ කරන්නේ මට ගොඩාක් වුණේ. අදටත් එහෙමයි. ඉස්සරහටත් එහෙමයි. අදටත් මම විශාල කැපකිරීමක් කරනවා 9 වෙනිදා මේ සේර වින්දරාගෙන මාත් එක්ක මේ ගමන ඉන්න යෝධ ශක්තියක් උනේ ඇයි. සමීර්සේ කතාවේ සමීර්සේ කිව්ව සර්ට කොළඹ සමාජයේ පුරුද්දක් වෙන උමනාවක් තිබ්බා කියලා. ඒ කියන්නේ සර්ට කොළඹ ගියක් හදාගෙන කොළඹ සමාජයේ කෙනෙක් වෙන්න. ඉතින් මාතලේ දැන් රෙදිමණ්ඩලක් විතරක් අරන් ආපු අවුරුදු 20 තරුණයා කොහොමද මේ විදිහට හොඳ ගියක් හදාගෙන මේ වගේ වාහන අරගෙන කොහොමද මේ තරට ආවෙන්නේ? මම මේ ඇත්තටම මේ මුලින්ම ළමයි දෙන්න තුනකින් පටන් ගන්න ළමයි ගොඩක් ක්ලාසස් වල මගේ වැඩි වුණා. මම මේ ළමයි වෙනුවෙන් විශාල කැපකිරීමක් කරා අවංකව මගේ සේවයේ මම නිරත වුණා. ඉතින් වෙලාවක් හරියට බැලුවේ නැහැ. වෙලාවක් කලාවක් නැතුව මම ඉගෙනුවා. ඒකත් එක්කම මට උමනාවක් තිබුණා මම දැන් මේ කොළඹ ගම්පහ ක්ලාසස් කරන නිසා මම ආයෙත් ගමේ ගියක් හදලා හරියන්නේ නැහැ. මම කොළඹ සමාජයේ සමාජිකයෙක් වෙනවා. ඉස්සර ඉඳන් මේ වීදි තිබුණා. ඒ නිසා මේ මම කල්පනා කරා මේ මුලින්ම ඉඩමක් ගන්නවා. ඉතින් ඉඩමක් ගන්න මේ බැංකු දෙක තුනකට ගිහිල්ලා පොඩි ලෝන් එකක් ගන්න කතා කරා. නමුත් මේ ගොඩක් අවස්ථාවල ප්‍රතික්ෂේප වුණා කියන්නේ ඉතින් බෑන්ක් ස්ටේට්මන්ට් බලන්නයි යනවා බලන්න ගොඩාක් ලිය කිවිලි ඉතින් වැඩේ කල් යනවා. ඒ නිසා මම කල්පනා කරා නෑ මම බැංකු ලෝන් මොනවත් ගන්න නෑ. මම කොහොම හරි සල්ලි හම්බ කරලා සල්ලි හොයලා මම මේ ඉඩමක් අරගෙන ගියක් හදනවා කියලා අරමුණු කරලා. ඒ අවස්ථාව මමත් කරන්න ඕන මේ අපේ ආදරණීය ගෝලේ තුන්දෙනෙක්ගේ පියේ මම මේ ගෙදර දරුවෝ තුන්දෙනෙකුට කියනවා. එක්කෙනෙක් දැන් කැනඩාවේ ඉන්න බියුෂී අනිත් එකන කව් කියන දෙන්නෙක් නේ. කොළඹ වෘක්ෂවල පන්නන ටිකේ කොට හේතු. එයාගේ තාත්තා ඇත්තට මේ මුලින්ම මට ඉඩම ගන්නකොට මට සල්ලි මදි පාඩුවක් කියලා ඇත්තටම ලක්ෂ 15ක් විතර මට දුන්නා. තාත්තේ තාත් මතක් කරලා දැන් නැති වෙලා දැන් අද අවුරුදු කමාරක් විතර වෙනවා. ආදරෙන් සිල්වත් කරන්න මට මේ කොළඹ තාත්තා කෙනෙක් විදිහට හිටියා. ඉතින් මේ මම ඊට පස්සේ මේ ඉඩම අරගෙන මේ ඉතින් ඉක්මනින් මම ගියක් හදාගත්තා. මේ සාර්ථකත්වයේ තමයි ඉතින් මම අද වෙනකන් කිසිම බැංකු ලෝන් එකක් අරගෙන නැහැ. මගේ සල්ලි වලින් තමයි මම මේ සහ ඒවා නිර්මාණය කරගත්තා. ඉතින් අපි දැන් අපේ වීඩියෝ එක අන්තිම ප්‍රශ්නට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සර්ගේ ජීවිත කතාවෙන් සර්ගේ ජීවිත අත්දැකීම් වලින් මේ වීඩියෝ බලන කෙනෙක්ට දෙන්න තියෙන උපදෙස් මොනවාද? ආදරණීය මේක බලන ප්‍රේක්ෂකයන්ට මට කියන්න තියෙන්නේ මොකක් හරි හීනයක් හදාගන්න. ඒ හීන වෙනුවෙන් අසීමාන්තිකව කැප වෙන්න. සේරම දේවල් බදා ගන්න එපා. දැන් මම ගත්තට පස්සේ මගේ හීනේ තිබුණේ ඇත්තටම කොළඹ ගම්පහ වැඩිම සිසු පිරිසකගේ තර්ක ශාස්ත්‍රයේ ආචාර්යවරයෙක් වෙන්න මට එහෙම අහිංසක හීනයක් තිබුණා. ඒ වෙනුවෙන් මම විශාල කැපකිරීමක් කරලා ගොඩාක් දේවල් බදා ගත්තේ නැහැ. මගේ අරමුණු වෙනුවෙන් මම වැඩ කරා. හැම වෙලේම හොඳම දේ ළමයින්ට දෙන්න මම කටයුතු කරා. හැම වෙලේම හොඳම දේ උගන්වන්න මම ළමයින්ට කටයුතු කරා.
ඒ නිසා හැමදේම බදා ගන්න එපා. එක දෙයක් එක හීනයක් හදාගන්න. ඒ හීන වෙනුවෙන් අසීමාන්තික කැපකිරීමක් කරන්න. ඒ වුණොත් අනිවාර්යෙන් ඔයාලට පුළුවන් සාර්ථක මිනිසෙක් වෙන්න. ඉතින් සාර්ථකත්වය කියන්නේ මහත් උත්සාහයක අවසාන ප්‍රතිඵලය. ඒ ප්‍රතිඵලය වෙනුවෙන් අසීමාන්තිකව කැපකිරීමක් කරන්න කැප කරලා ඒකේ සතුට භුක්ති විඳින්න කියලා තමයි මට ආදරණීය ප්‍රේක්ෂකයන්ට කියන්නේ. හරි ඉතින් අපි හිතනවා ඒ සර් කියපු වටිනා අදහසත් එක්ක මේ වීඩියෝ එක බලන කෙනෙක්ට ජීවිතේට ගන්න ලොකු දෙයක් තියෙන්නේ නැති කියලා. ඉතින් සර්ට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා. සර්ගේ වෙලාව සර්ගේ වටිනා කාලය අපි වෙනුවෙන් වෙන් කරාට. ඉතින් හැමදාම වාරයක් සර් ගොඩක්ම ස්තුතියි. හරි මට පොඩ්ඩක් මේ අවස්ථාව දෙන්න. ඉතින් මමත් මේකත් මට අලුත් අත්දැකීමක්. මම ඊට කලින් මේ වගේ දෙයකට සම්බන්ධ වෙලා නැහැ. මම පොඩි මිනිස්සෙක් තාමත් මගේ පොඩි මිනිස්සෙක් මම මුලා මතක නැහැ. ඉතින් මේ පොළඹ ඉඳන් මාව හොයාගෙන අපේ ගෙදරටම ඇවිල්ලා ඉතින් මේ මට හරි සතුටුයි මේ මම පස්සේ තමයි දන්නේ මේ වලගේ කණ්ඩායම වල ක්‍රූ එකේ මගේ ගෝලයක් ඉන්නවා මම ගන්නපු මේ අවුරුද්දේ කොළඹ විද්‍යාලේ ඉතින් මම හරි සතුටුයි. ඉතින් ඒ නිසා මේ මමත් ඔයාලට බොහොම ස්තුතියි කියනවා මේ අපේ නිවසේටම ඇවිල්ලා මේ මගේ ජීවිත කතාව ආදරණීය ප්‍රේක්ෂකයන්ට බෙදා දීම ගැන. ඉතින් එයාලා මොනවා හරි දෙයක් ගන්නව නම් ජීවිතේට පොඩි මොරාල් එකක් ගන්නව නම් මමත් එහෙම කරන්න ඕන. කියලා ඉතින් ඒ තමයි අපේ සතුට ඒ තෘප්තිය එක. ඉතින් මේ අන්තිම වතාවට කියන්න තියෙන ඇත්තටම ඔබේ දෙයක් නම් නිර්මාතෘකරය කවුරුවත් ඔබට පුළුවන් නම් අනිවාර්යෙන් අද නොහැක්කක් නෑ. අනිවාර්යයෙන්ම අපේ ඒකායන බලාපොරොත්තුව ඒකම තමයි මේ වීඩියෝ එක බලන කෙනෙක්ට අපි කියපු දේවල් වලින් දෙයක් ගන්න පුළුවන් නම් අපි කියපු දේවල් වලින් ඒගොල්ලෝ ජීවිතේ සාර්ථක කර ගන්න පුළුවන් නම් අපේ ඒකායන බලාපොරොත්තුව ඒකම තමයි. ඉතින් අපි හිතන අද අපි කරපු වීඩියෝ එකෙන් සමීක්ෂගේ ජීවිත කතාවෙන් ඔයගොල්ලෝ ජීවිතේ ගන්න ලොකු දෙයක් තියෙනවද කියලා. මොකද ජීවිතේ ජය ගන්න ජීවිතේ සාර්ථක කරගන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ඔයගොල්ලන්ගේ ජීවිතේට ගොඩක් වැදගත් වෙයි. ඉතින් ඔයාලට දෙයක් හිතුවොත් කරන්න බැරි නෑ. ඔහුගේ ජීවිත කතාවෙන් අපිට තේරෙන්නේ ඒකයි. අධිෂ්ඨානයක් තියාගෙන අරමුණක් තියාගෙන ඒ වෙනුවෙන් වැඩ කරොත් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ජීවිතේ ජය ගන්න පුළුවන්. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපේ channel එක subscribe කරන්න. එහා පැත්තේ bell icon එක click කරන්න. අපි තවත් මේ වගේ ලංකාවේ legend කෙනෙක්ගේ සාර්ථකත්වයේ ජීවිත කතාවක් දාපු ගමන් ඔයාලා notification එකක් එන විදිහට ඉතින් ඔයාලගේ එක පුංචි comment එකක් එක like එකක් තමයි අපිට තව වීඩියෝ එකක් කරන්න motivate කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඒකින්ද comment එකක් දාන්න like එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් තවත් මේ වගේ ලංකාවේ legend කෙනෙක්ගේ සාර්ථකත්වයේ ජීවිත කතාවකින් හමු වෙන බලාපොරොත්තු වෙන අපි අද ඔබේ මිනිස්සුන් සමු ගන්නවා. අපි legend සර්ගේ crew එක. අම්බයාගේ ජය වේවා. ඉන්සාල්ලා.